ආයිබෝවන්. තිස්ස මහත්තයා නාය තියනවද? නාය තියනවනේ? ඒක නේ බලන්නකෝ. ප්‍රසන්න මහත්තයා නාය තියනවනේ? ඈ? මොකක්ද ඒ? බලන්නකෝ මේ ටෙලිවිෂන් ඉස්කෝලේ පටන් ගන්න කියලා ආවා දැන් ඉතින්. මට නම් සුවඳක් වගේ දැනෙන්නේ. ඈ? මම අර මුලදී මේ මුණු ආවරණේ දාගෙන හිටියේ. අපි කොහොමටත් මුණු ආවරණේ දාගෙනනේ එන්නේ මේ වැඩසටහන පටන් ගන්න වෙලාවට ඔක ගලවන්නේ. මේක ගලවපු හැටි එන්න ගත්තනේ. මොකද දිස්ස මහත්තයා මේ අසන්න මහත්තයා විවිධ හේතු නිසා මේ වාතය දැන් මේ වාතය තියෙනවනේ. මේ වාතයට එක එක ඒවා එකතු වෙනවනේ වායු වර්ග. ඒ සමහර වායු වර්ග ගඳකුත් නැහැ සුවඳකුත් නැහැ. සමහර වායු වර්ග සුවඳයි. සමහර ඒවා ගඳයි. ඒතර මොකක් හරි ගඳ වායු වර්ගයක් මේ හරිය තිබිලා තියෙනවා. මොකක් හරි ඒව ඇවිල්ලා හරි මොකක් හරි වෙලා තියෙනවා. මොන වගේ හේතු වලින්ද ඔය ගඳ වායු වෙන්නේ? ගොඩක් වෙලාවට ගඳ වායු වෙනවා. ඔය ශාක හා සතුන්ගේ මැරිච්ච දේහ වියෝජනය වෙනකොට අපි හිතමුකෝ මීයෙක් මැරිලා වියෝජනය වෙනකොට වෙන සතෙක් මැරිලා වියෝජනය වෙනකොට ඔය වහලේ සීලිමේ එහෙම මීයෙක් මැරිලා වියෝජනයේ මා පලාතේ ඉන්න බැරි තරම් ගඳ එනවා. ඒ විතරක් නෙවෙයි සත්තුන්ගේ මිනිස්සුන්ගේ ආහාර මාර්ගයේ සිද්ධ වන ක්‍රියාවලිය නිසාත් වාතය පිට වෙනවා. ඒකෙත් ගඳ එනවා. තිස්ස මහත්තයා ගඳ වැඩකින්නේ අපි ඉස්කෝලේ පටක් ගත්තේ. දැන් ඔබ කිව්වනේ මිනිසුන්ටත් පිට වෙනවයි කියලා. සාමාන්‍යයෙන් ප්‍රභූ පැලැන්තියේ ලොකු අයට දැන් අපි එංගලන්තේ මහරජිනට වගේ ඒ වගේ අයටත් පිට වෙනව නේද? ආහාර මාර්ගයේ හැමෝගෙම එකයි. ගන්න ආහාරය සහ ඇඟේ ඇතුලේ ආහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය අනුව මේ ඇතුලේ නිපදවන වායු පිට වෙන්නම ඕනේ. ඒ කියන්නේ දැන් ඔය සුපිරි තාරකා වගේ අයට නළු නිලියන්ට ගායක ගායිකාවට රාජ්‍ය නායක නායිකාවන්ටත් පිට වෙනවා. හැබැයි තැනක් නොතනක් නැතුවත් පිට වෙනවා. හැබැයි නෑ වගේ ඉන්න අයත් ඉන්නව නේද? ඔව් පිට උන් නෑ වගේ හද නැතුව ඉන්නවා. පැල්පතෙත් පිට වෙනවා රජමැදුරෙත් පිට වෙනවා. පිට වෙනවා. මා පුදුම දෙයක් වාතේ නේද? ඔව්. ඉතින් වාතේ ගැනම එහෙනම් අද ටෙලිවිෂන් ඉස්කෝලේ කතා කරමු. වාතය ගැන කතා කරන එක හොඳයි. වාතය කිව්වම ගොඩාක් જાති තියෙනවනේ කතා කරන්න. හොඳයි අද කතා කරන්නේ වාතය ගැන. වාතය ගැන රසායන විද්‍යාත්මකව කතා කරන්න කොයිතරම් දේවල් තියෙනවද? ජීව විද්‍යාත්මකව කතා කරන්න කොයිතරම් දේවල් තියෙනවද? ප්‍රසන්න බද්දවිතාන මහත්මයා අපේ රටේ ප්‍රකට රසායන විද්‍යා ගුරුවරයෙක්. ආයිබෝවන්. අයිබෝවන්. ගරුණුතු ටෙලිවිෂන් ඉස්කෝලේ පිළිගන්නවා. අපේ ප්‍රකට ජීව විද්‍යා ගුරුතුමා තිස්සජන්නායකතුමා ආයිබෝවන්. ආයිබෝවන්. එහෙනම් වැඩිපුර වාත වෙවි ඉන්නේ නැතුව වාතය ගැන පාඩම් පටන් ගමු නේද? පටන් ගමු. දැන් වාතය කියන එක ගත්තහම දැන් අපිට කතා කරන්න පැති ගණනාවක් තියෙනවා. එකක් තමයි මේ වාතය පිරීලා පවතින වායු ගෝලය කියලා එකක් තියෙනවා. ඒ වායු ගෝලය තුල තියෙන වායු වර්ග තියෙනවා. ඒව ගැන අපිට කතා කරන්න පුළුවන්. වායු ගෝලයේ සංයුතිය ගැන. ඊට පස්සේ මේ වායු ගෝලය මිනිසාගේ ක්‍රියාකාරීත්වයන් නිසා මේ වායු ගෝලයේ සංයුතිය සහ ඒකට එකතු වෙන ද්‍රව්‍ය මිනිසාට හානිකර මට්ටමට වෙනස් වෙන්න පුළුවන්. ඒතකොට අපි කියනවා වායු ගෝලයේ දූෂණය නැත්නම් වාතයේ දූෂණය කියලා. මම පටන් ගන්නකොට කතා කරන්න කැමති මේ හැමෝටම වාතයක් වන වාතයක් පිට වුණා කියලා අපි කියන්නේ සමහර වෙලාවට අන්න ඒක ගැන. හැබැයි මේක බොහෝ වෙලාවට ඒ වාතයක් පිට වුණා කියලා කියපුවාම අපි සලකන්නේ මේක බොහෝම මේ වියත් සභා මැද බොහොම නුසුදුසු නිකන් මහා අශීලාචාර ක්‍රියාවක් විදිහට තමයි සාමාන්‍යයෙන් කියන්නේ. ඒ වුණාට මේක වෙන්නේ කොහොමද කියලා ගත්තොත් දැන් මේ අපේ කලින් කතා කරා අපේ ආහාර ජීර්ණ පද්ධතිය ගැන මේ ආමාශය මේක ඇතුලේ ආහාර ජීර්ණ ක්‍රියාවලි ගොඩාක් සිද්ධ වෙනවා. ඊට පස්සේ මෙහෙම ශුද්‍රාන්ත ඔස්සේ ඇවිල්ලා ඊට පස්සේ මේ තියෙන මහාන්ත්‍රය. මේ මහාන්ත්‍රයේ ඉන්නවා හරියට බැක්ටීරියාව. විශාල වශයෙන් ඉන්නවා බැක්ටීරියාව. ඒතර මේ බැක්ටීරියාව විසින් අපි අර කාපු ආහාරවල තියෙන සමහර ද්‍රව්‍ය මත විවිධ පැසීමේ ප්‍රතික්‍රියා ඇති කරනවා. ඒ පැසීමේ ප්‍රතික්‍රියා ඇතිවීම හේතු කොටගෙන වායු වර්ග මේවායි නිපද වෙනවා. ඒ වගේම ආමාශයත් සමහර වෙලාවට වායු වර්ග නිපද වෙනවා. ඊට අමතරව අපි සමහර වෙලාවට ආහාර ගන්නකොට ඒ ආහාර ගැනීමේ ක්‍රියාවලියේදීත් යම් කිසි ප්‍රමාණයකට වායු ඇතුළට යනවා. ද්‍රව ඝන විතරක් නෙමෙයි වායුත් යනවා. දැන් ඔය විදිහට ආහාර මාර්ගයට පිටිනුත් වායු ගමන් කරනවා මෙහෙන්
මේ සුද්‍රජීවීන්ගේ ක්‍රියාකාරීත්වය නිසා මහාන්තරය තුල ඒක ඇතුළෙත් වායු වර්ග නිපද වෙනවා. දැන් මේ නිපද වෙන වායු වර්ග පිට උනේ නැත්තම් වාතේ පිට උනේ නැත්තම් මොකද්ද වෙන්නේ කියලා ඔබ දන්නවා. මේවා පිම්බෙන්න ගන්නවා. අපි කියනවා බඩ පිපිලයි කියලා. දෙවිධයකට මේ වාතය පිට වෙනවා. එකක් තමයි ඉස්සරහින් මුඛය හරහා පිට වෙලා යනවා. ඔය පොඩි ළමයින්ට එහෙම ගුඩුස් යනවා කියලා කියන්නේ. ගුඩුස් අරිනවා කියලාත් කරනවානේ. ඒ අර ආහාර මාර්ගයේ පිරලා තියෙන වායු ටික අයින් කරන්න ඕනේ. නැත්තම් හරි අමාරුයි. මේ බඩ එහෙම පිම්බිලා වගේ දැනෙනවා. ඒ පැත්තෙන් පිට වෙනවා වගේම මේ සමහර වායු කොටස් එකතු වෙලා ගුද මාර්ගය තුල එකතු වෙලා ගුදේ හරහා පිට වෙලා යනවා. දැන් මේ වාතය මේ විදිහට පිට වෙන එක ලෙඩක්ද සාමාන්‍යද? අපි කියනවා පුජ්‍යලයකට දවසකට වාර 8ත් 20ත් අතර ගාණක් වාතය පිට වෙනවා. 8ත් 20ත් අතර ගාණයක් වාතය මේ විදිහට පිට වෙනවා. මේ වාතය පිට වෙන එක ඉතාම හොඳ සෞඛ්‍ය සම්පන්න තත්වයක් විදිහට තමයි වෛද්‍යවරු සලකන්නේ. සමහර අවස්ථාවල ආහාර මාර්ගයේ ශල්‍ය කර්ම කරලා ඉවර වෙලා ඊට පස්සේ ආහාර දෙන්න කලින් වෛද්‍යවරු ඇවිල්ලා අහනවා දැන් අද වාත කීයක් පිට වුණාද කියලා. පිට වෙච්ච වාත ප්‍රමාණයෙන් තමයි ගණන් හදලා බලන්නේ. ආහාර මාර්ගයේ කොහෙවත් බ්ලොක් වෙලා නැද්ද? බ්ලොක් වෙලා නම් වාතය පිට වෙන්නේ නැහැ. වාතය පිට වෙන එක හොඳ සෞඛ්‍යයක් කියලා සලකනවා. හැබැයි මේ ගාන මීට වඩා වැඩි වුණොත් වාතයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ දවසට 1000 2000ක් වගේ ඒ වගේ දිගටම සමහරවිට අකණ්ඩව යන්න ගියොත් කරදරයක් වෙනවනේ. අන්න ඒ වෙලාවට මේ ආහාර මාර්ගයේ සිද්ධ වෙලා තියෙන ආසාදනයක් හරි එහෙම නැත්නම් අපි කියනවා ප්‍රදාහ තත්වයක් ඒ වගේ තත්වයක් හෝ ඒ වගේ රෝග තත්ත්ව නිසාත් සමහර වෙලාවට ඒ පිට වෙන ප්‍රමාණය වැඩි වෙනවා. මේ ගාන සාමාන්‍යයි කියලා සලකන්නේ. ඊළඟට තව ප්‍රශ්නයක් තියෙනවා. අනිත් දේ තමයි මේ පිටවන වාතය ළඟ ඉන්න එක්කෙනාට බොහොම අමිහිරි බොහොම කටුක ගන්ධයක් ඇති කරන්න හේතු වෙනවා. ඒකට හේතු වෙන්නේ බොහෝ වෙලාවට මේ නිර්වායු බැක්ටීරියාව ක්‍රියාත්මක වෙලා හදනවා CH4 වායුව මීතේන්. ඊට පස්සේ තව හැදෙන්න පුළුවන් නයිට්‍රජන් සහිත තත්ත්ව තියෙන නිසා NH3 මේ වායුව හැදෙන්න පුළුවන්. එතකොට මේ අදෝවාතය ඔස්සේ පිට වෙලා යන්න පුළුවන්. ඊළඟට සල්ප සහිත දේවල් අපි ආහාරයට ගත්තොත් ඒ කියන්නේ දැන් ඔය ගෝවා බ්‍රොකෝලි ඒ වගේ ඒවායි සල්ප තියෙනවා. ඒ වගේම බිත්තර වලත් තියෙනවා. ඒ බිත්තර වගේ දේවල් වැඩිපුර ආහාරයට ගත්තාම මෙතන සිද්ධ වෙන නිර්වායු වියෝජනය නිසා H2S වගේ වායු පිට වෙන්න පුළුවන්. මේ වගේ ඔක්කොම වගේ එකතු වෙලා පිට වුණොතින් හේම සෑහෙන තද දුර්ගන්ධයක් ඇති වෙන්න පුළුවන්. එතකොට පොඩි අපහසුතාවයක් වටපිටාවේ ඉන්න අයට ඇති වෙනවා. ඉතින් ඒක අර ගන්න ආහාර වර්ගය මත තමයි බොහෝ වෙලාවට වෙනස් වෙන්නේ. අපි කියනවානේ ඔය H2S ගැන කියනකොට කියනවානේ බිත්තර කුණු ගඳ පිට වෙන වායුව කියලා. අපේ ප්‍රසන්න බද්දවිතාන මහත්මයා මේ වායු වර්ගවල ස්වභාවය පැහැදිලි කරලා දෙයි. බලන් ගියාම මේ වායුගෝලයේ වාතයේ තියෙනවට අමතරව අපේ ආහාර මාර්ගයේ ඇතුළෙත් වායු නිපද වෙනවා. සන්ත මහත්තයා මෙහෙම කියනවා අපිට වෛද්‍යවරු කියනවා මේ වාතය පිට වුණාම පොඩ්ඩක් මේ ආහාර මාර්ගයට පොඩ්ඩක් මේ සහනයක් දැනෙනවා. බඩ පිම්බිලා වායු පිට වෙන්නේ නැතුව තිබුණොත් තමයි අමාරුව. වාතය පිට වෙලා ගියායින් පස්සේ සෑහෙන සහනයක් දැනෙනවා. කියන්නේ දිනකට වාර 8ක් 20ක් වුණ අද ඉඳන් ගණන් කරන්න පුළුවන්. 1යි 2යි කියලා. හරිද? එතකොට 20ක් විතර වගේ වෙනකම් පිට වෙනවා නම් ඒකේ ගැටලුවක් නැහැ. 200ක් 300ක් පිට වෙනවා නම් ඒ මොකද කියලා බලන්න වෙනවා. එතකොට ඔබ වාතය දූෂණය කළා වෙන්නත් පුළුවන්. ඉතින් අපි මේ කතා කරේ මිනිසුන්ගේ සහ සත්තුන්ගේ මේ වාතය පිටවීම පිළිබඳවනේ. තිස මහත්තයා සද්ද ගැන කිව්වනේ. සමහරුන්ට මම භයංකාර විදියට සද්ද පිටවනවා. මොකද ඔය ආකාර සද්ද එන්නේ? ඔය දැන් අර මේ සමහර අයගේ මේ ක්‍රියාකාරීත්වයේ බැක්ටීරියාවන්ගේ වැඩි වෙලා වායු ගොඩාක් එකතු වුණොත් එහෙම ගුද මාර්ගය හරහා ඒ වායු ටික එකවර බැහැර කරනකොට එහෙම භයානක සද්දත් එනවා. ඉතින් එතකොට වටපිටාවේ ඉන්න අය බලනවා මොකද කියලා. ඉතින් ඒක නිසා මේ වාතය පිටවීම කියන එක සම්බන්ධයෙන් වෛද්‍යවරුන්ගේ සාමාන්‍ය අදහස තමයි අර මං කලින් කිව්වා වගේ වාර 20කට වඩා අඩුයි නම් 8කට වඩා වැඩි නම් ඒ අතර කාලේ ඒ කියන්නේ වාතය එකක්වත් පිට වෙන්නේ නැතුව ඉන්නවට වඩා වාතය පිට වෙන එක
සෞඛ්‍ය සම්පන්නයි ආහාර ජීර්ණ පද්ධතියේ හොඳ ක්‍රියාකාරීත්වයක් තියෙනවා කියන එක තමයි ඒකෙන් පැහැදිලි වෙන්නේ. සමහරු පැකිලෙනවා. ඕක ටිකක් පිට තැනකට ගිහිල්ලා සද්ද පිට කරලා එනවා ඇති. සමහරු ඕන සභාවක සද්දෙටම වාත පිට කරලා දානවා නේද? ඒ පුරුදු වෙලා මම හිතන්නේ පුංචි කාලේ ඉඳලා. පුරුදු වෙලා. ඔය දැන් වෛද්‍යවරු කියන්නේ මේක හිර කරගෙන ඉන්න එපා කියලා. ඒ කියන්නේ දැන් මේ පිට වෙලා යන දේවල් මේ වාතයේ එකතු වෙලානේ බඩවැල් වල තියෙන්නේ. එකතු වෙලානේ මේක පිට වෙලා යන්නේ. ඒතර ඒ පිට වෙලා යන එක හිර කරන්න නවත්තන්න යන්න එපා. ඒ පිට වෙන්න දෙන්න කියන එක තමයි එකෙන් කියන්නේ. හැබැයි ඉතින් අර සභාවක් මැද ඒක කරන්නේ නැතුව ඉතින් අවශ්‍යතාවය දැනනාම එතනින් පොඩ්ඩක් අහකට ගිහිල්ලා මේ පිට කරලා ආපහු එන එක තමයි තියෙන්නේ. ඒ වුණාට හසත මහත්තයා බස් එකක වගේ වුණොත් එහෙම මේ මොකද බස් එක නවත්තලා මේක යන්න කියන්න පුළුවන් ය. එතකොට ඉතින් ඉබේම එහෙම වෙන්න පුළුවන්. අර පොඩි කතාවකුත් තියෙනවා. දෙන්නෙක් බස් එකක එක සීට් එකේ වාඩි වෙලා ගියාම එක්කෙනෙකුට මෙහෙම මේක වාතයක් පිට වෙලා. පිට වුණාම සද්දය ඇවිල්ලා ළඟ ඉන්න එක්කෙනාට. එතකොට දැන් මේ වාතය පිට වෙච්ච මිනිසයාට ඕනේ වුණාලු මේක මේ වාතයක් පිට වුණා නෙමෙයි එයා නිකන් කටින් සද්දයක් දැම්මා කියලා පෙන්නන්න දෙවෙනි වතාවේ අරයා බලනකොට සද්දයක් දැම්මා. ඉතින් එහා පැත්තේ හිටපු මේ කෙනා හැවලු මාතයා ශබ්දෙට නම් හරි හැවුනට ගඳට මුක්කුද කරනවා කියලා. එහෙමත් වෙන අවස්ථා තියෙනවා. ඒක හංගන්න බෑ. හංගන්න බෑ. ඔය කැස්ස වගේම තමයි. කැස්ස වගේම තමයි එකත් හරි අමාරුයි හංගන්න හොඳත් නෑ. ඒ පිට වෙලා යන එක පිට වෙන්න අරින්න ඕනේ. එතකොට තමයි සෞඛ්‍ය සම්පන්න වෙන්නේ. ඕනෑම වෙලාවක අපේ ආහාර ජීවන පද්ධතිය ක්‍රියාත්මක වෙලා හැම වෙන්න පුළුවන්. සත්තුන්ටත් මෙහෙම වෙනවා. විශේෂයෙන් ඔය ගවයින් වගේ සත්තුන්ගේ මීතේන් විශාල වශයෙන් පිට වෙනවා. ඒ විදිහට මේ වාතය ඔස්සේ පිට වෙලා යනවා. එතකොට මේ ඔක්කොම පිට වෙන දේවල් එන්නේ වායුගෝලයට. ඒතර වායුගෝලයේ සංයුතිය කොයි වගේ ඇතිද? ඊළඟට වායුගෝලය දූෂණය වෙනවා කියන්නේ මොකද්ද? වායුගෝලයේ දූෂණය වුණාම අපිට බලපෑම කොයි වගේද? ඒ වගේ ගොඩක් දේවල් අපිට රසායන විද්‍යාව පැත්තෙන්, ඒ වගේම ජීව විද්‍යාව පැත්තෙන්, මේ මිනිසුන්ට බලපාන පැත්තෙන් අපිට දීර්ඝ වශයෙන් කතා කරන්න පුළුවන්. ජීව විද්‍යාත්මකව රසායන විද්‍යාත්මකව වාතය ගැන කතා කරන්න කොයි තරම් දේවල් තියෙනවද? ප්‍රසන්න බද්දවිතාන මහත්තයා? අපේ වායුගෝලයේ මේ අපි අවට ඉන්න වායුගෝලයේ වැඩියෙන්ම තියෙන නයිට්‍රජන්. ඊට පස්සේ තමයි මේ වාතයේ ඔක්සිජන් තියෙන්නේ. අපිට ප්‍රධාන වශයෙන් වැදගත් වෙන්නේ ওই වායු දෙක. ඊළඟට ආගන්, කාබන් ඩයොක්සයිඩ් ඒ වගේ වායු තියෙනවා. මේ නයිට්‍රජන් වායුව 78ක් විතර වාතයේ තියෙනවා. ඔක්සිජන් වායුව 21ක් විතර තියෙන්නේ. එතකොට මේ වායු හුඟක් ඒවා අවර්ණයි. ඒ නිසා තමයි හසන්ත මහත්තයා අපිට මෙහෙම යන්න එන්න පුළුවන් වෙන්නේ. වායු පාට වුණා නම් ඔක්කොම අපි අන්දමන්ද වෙනවා. මේ වායු හුඟක් ඒවා අවර්ණයි. මේ වාතයේ තියෙන බොහෝ ගතිගුණ ඇති කරන්නේ අපි මේ අවට වාතයේ අපි හිතුව මේ දෙක මාරු වුණා කියලා. එහෙම වුණොත් මොනව වේවිද? ඔක්සිජන් 21 වෙනුවට 78ක් වෙලා නයිට්‍රජන් 21ක් වුණා නම් හරි මොහොතකින් ගිනි ගන්න අසුරු වෙනවා. එතකොට මේ ස්වභාව ධර්මයගේ මේ පරිසරය පවත්වා ගන්න මේ වායු සංයුතිය හරි වැදගත් වෙනවා. එතකොට අපි ගත්තොත් අපි ඔක්සිජන් කියපු ගමන් මේ දවස්වල කොවිඩ් තත්ත්වයේ මතත් හැමතිස්සෙම ඔක්සිජන් ගැන කතා කරනවා. මේ දවස්වල කතා කරනවා ඔක්සිජන් අවශ්‍යතාවය රෝගීන්ට වැඩි වෙලා කියලා. ඔක්සිජන් අවශ්‍ය රෝගීන් වැඩි වෙලා කියලා. එතකොට මම මේකම මේ වායුවල තියෙන ප්‍රයෝජන ටිකක් මේ ඔක්සිජන් කොහොමද ගන්නෙ? ඒ කොහෙන්ද ගන්නෙ කියන කාරණා ගැනත් පැහැදිලි කරලා දෙන්නම්. නයිට්‍රජන් වායුව කියන එක හරිම වැදගත්. මේ නයිට්‍රජන් වායුවේ ප්‍රයෝජන තියෙනවා පොහොර හදන්න ගන්නවා. ඇමෝනියා වගේ පොහොර හදනකොට ඒකට අවශ්‍ය නයිට්‍රජන් ගන්න තියෙන එකම තැන වාතය. මේ විශාල පරිමාණයේ නයිට්‍රජන් තියෙන වාතයේ. රෝගීන්ට අවශ්‍ය කරන ඔක්සිජන් ගන්නෙත් වාතයෙන්. ඒ වගේම කාර්මික කටයුතු වැල්ඩින් කරන්න
ඒ වගේ වලට ගන්න ඔක්සිජනුත් ගන්න වාතයෙන්. දැන් මේ ආගන් වගේ ඒවා ඒවත් වැදගත් වෙනවා. ඉස්සර කාර්යාල බල්බ් හදනකොට නිෂ්ක්‍රීය පරිසරයක් ඇති කරගන්න ඒ වගේ වායු දානවා. කාබන් ඩයොක්සයිඩ් සිසිල් බීම සමාගමට දෙනවා. දැන් එතකොට ඕගලන්ට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් කොහොමද මේ වාතයේ තියෙන නයිට්‍රජන් අපි ගන්නෙ ඔක්සිජන් වෙන් කරලා ගන්නෙ මේ වාතයේ සංඝටක කොහොමද ගන්නෙ කියන එක ගැටලුවක් වෙන්න පුළුවන්. ඒක හරිය සරල ක්‍රමයක්. මේ වාතය නොමිලේ හම්බ වෙනවා අපිට. මේ වාතය අරගෙන මේක පීඩන වලට ලක් කරනවා. අර සිරින්ජරයකින් පීඩනයක් දෙන්නේ ඒ වගේ විශාල පරිමාණයෙන් මෙහෙම ලොකු පීඩන ඇති කරනවා. ඊට පස්සේ මේක මේ වාතය සීතල කරනවා. ඒකට ලොකු විදුලි බිලක් යනවා. එතකොට පීඩන ඇති කළා සීතල කරනකොට මේ තියෙන සැහැල්ලු වාතයේ අංශු ලං වෙලා ඒ වාතය ද්‍රව තත්වයට පත් වෙනවා. මේක වාතයේ පීඩනය වැඩි කළා උෂ්ණත්වයත් හොඳටම අඩු කරොත් ඕගලන්ට වාත කෑල්ලක් අල්ල ගන්න පුළුවන්. හැබැයි ඒ වාත කෑලි ඇල්ලුවොත් සදහටම එකයි අල්ලන්නේ. ඇයි? මේ වාත කෑල්ලක් ඕගොල්ලෝ අල්ලට ගත්තොත් අස්ති මතු වෙනකම් පිච්චෙනවා. හරි? එතකොට වාත කෑලි අල්ලන්න හොඳ නැහැ. ඒ වගේම තමයි මේ වාතය ද්‍රව තත්වයට පත් වෙනවනේ. ඔය ද්‍රව වාතය කාව හරි නැවුවොත් අපේ ශරීරයේ කරෝලය වගේ වෙයිලා යනවා. ඒ කියන්නේ අපේ ඇඟේ තියෙන ජලය අයින් කරනවා. ඒක කරන්නේ අර ද්‍රව වාතය අපේ ඇඟේ තැවරුනහම ඒ වාතය හිටපු තැනටම යන්න ඕනේ. ද්‍රවය වාෂ්ප වෙන්න කේතලේ ලිපේ තෙව්වහම රත් කරන්න ඕනේනේ. ඒක හුමාලේ වෙලා යන්නේ. ඒ වගේ රස්නේ අපිට කේතලයක් නැහැනේ දැන්. අපේ ඇඟ ඇතුලෙන් තමයි රස්නේ ගන්නෙ. මේ රස්නේ ගන්නකොට අපේ ඇඟේ තියෙන ජලයත් අයින් වෙලා අපිව විජලණය වෙනවා. ඒ නිසා වාතය නාන්න හොඳ නැහැ. ඒ වගේම දැන් ඔන්න මෙහෙම වාතය ද්‍රව කරලා මේ ද්‍රව වාතය හදාගෙන ඊට පස්සේ කරන්නේ මේවා නැවත මේ ද්‍රව වාතය වාෂ්ප කරනවා. උපකරණ තුල මේ ද්‍රව වාතය වාෂ්ප කරනකොට ඒගොල්ලන්ගේ තියෙන විවිධ තාපාන් කණුව සංඝටක වෙන් කරන්න පුළුවන්. නයිට්‍රජන් වෙන් කරලා පොහොර හදන්න දෙනවා. තව නයිට්‍රජන් ප්‍රමාණයක් පාවිච්චි කරනවා. දැන් ඕගොල්ලෝ දන්නවා විවිධ බිස්කට් පැකට් වර්ග, කිරිපිටි පැකට් වර්ග ගත්තොත් ඇතුලේ මොනවද තියෙනවා වගේ. නිකන් පොඩි ජොල් ගතියක් තියෙනවා. ඕක ඇතුලේ වාතයේ තිබුණොත් ඔක්සිජන් තිබුණොත් මොකද වෙන්නේ? අර බිස්කට් එක ඉක්මනට නරක් වෙනවා. කිරිපිටි වැඩක් වෙන්නේ නැහැ. ඔන්න ඔය කිරිපිටි ආහාර අසුරනකොට ඒක ඇතුලේ වායුවක් වගේ තියෙන්නේ මේ නයිට්‍රජන් වායුව දාලා. ඒ නයිට්‍රජන් වායුව තමයි තියෙන්නේ. ඒ වගේම තවත් දැන් ඔය සමහර අයගේ මූණේ එනවා ඉන්නෝ. අතේ එනවා ඉන්නෝ. ඔය ඉන්න පුච්චනකොට වෛද්‍යවරු ඒ ඉන්න මතට නයිට්‍රජන් තමයි තියන්නේ ද්‍රව නයිට්‍රජන්. එතකොට ඒ ඉන්න පිච්චිලා යනවා. එහෙනම් මේ නයිට්‍රජන් ප්‍රයෝජන ඕගොල්ලෝ දන්නවා. මේ ඔක්සිජන් මොකටද? මේ ඔක්සිජන් මොකටද? අපි මේ ජීවේ රඳා පැවතීමේ ප්‍රධාන දෙයක් තමයි අපේ සෛල වලට ඔක්සිජන් අවශ්‍යයි. එතකොට අපි සෛල වලට ඔක්සිජන් අවශ්‍යයි, ජීවීන්ට ඔක්සිජන් අවශ්‍යයි. තිස්ස සර් ඒ ගැන ලස්සනට කියා දෙයි. නමුත් දැන් මේ දවස්වල ඔක්සිජන් භාවිතා වෙනවා රෝගීන්ටත්. නමුත් එතකොට අපි ඔක්සිජන් සිලින්ඩර් ගෙදර තියාගෙන මේක නහයට ඇල්ලුවොත් මොකද වෙන්නේ? අපේ මේ පෙනහල්ලට දරා ගන්න බැරි ප්‍රමාණය ඇවිල්ලා සමහරට අපි මිය යන්නත් පුළුවන්. ඒතර මේ ආගන් වගේ ඒවා ඉස්සෙල්ලා මං කිව්වා හරි විවිධ නිෂ්ක්‍රීය දේවල් හදාගන්න ඕනේ. කාබන් ඩයොක්සයිඩ් අපි ගන්නවා සිසිල් බීම සමාගමට. ඔන්න ඔය විදිහට වාතයේ ප්‍රයෝජන ගැන අපිට කතා කරන්න පුළුවන්. තව ගොඩක් වාතයේ සංඝටක තියෙනවා. බද්දවිතාන මහත්තයා පහුගිය කාලේ අපි දැක්ක අපේ අල්ලපු රටේ ඉන්දියාවේ සමහර මිනිස්සු අර ඔක්සිජන් ටැංකේ කර ගහගෙන යනවා. මේ කඩෙන් අරගෙන මතන බරපතල අවශ්‍යතාවයක් පැන නැගිලා ඒක උනේ නේද? ඔව්. ඒ ඩෙල්ටා ප්‍රභේදය පැතිරී යාමත් එක්ක මිනිසුන්ව
ඒගොල්ලන්ට පාලනය කරගන්න බැරි විදිහට මිය යන්න පටන් ගත්තා. එතකොට රෝහල් වල ඉඩමදි වෙලා එහෙම වුණයින් පස්සේ ඒ අය ඔක්සිජන් අරගෙන එළියෙන් ඒවා ඒ රෝහල් අසලට ගෙනහිල්ලා වෛද්‍යවරුන්ට කියලා ඒව සම්බන්ධ කරගත්තා. ඉතින් ශ්‍රී ලංකාවෙත් මේ කාලේ ඩෙල්ටා ගොඩාක් පැතිරෙනවා කියලා විශ්වාසයක් තියෙනවා. ඉතින් අපි ඔක්කොම හරි පරිස්සම් වෙමු. ඒක ඊටාම වැදගත් වෙනවා මේ ඔක්සිජන් ඉල්ලුම කියන එක රටේ වැඩි කරගන්න නැති වෙන්න. ඒ වගේම ගොඩක් හොඳට අපි ඔක්සිජන් රැස් කරගෙන ඉඳලා ඒවෙන් අනතුරු වෙන්න පුළුවන් කියලත් විවිධ අවස්ථාවලදී ආරංචි වෙලා තියෙනවා. බද්දවිතාන මහත්තයා තන තන කුණු ගොඩවල් තියෙනවනේ. කුණු ගොඩවල් වල දුර්ගන්ධ එනවනේ. වායුගෝලයට මොන හරි එකතු වෙනව නේද? ඔව්. දැන් තන තියෙන කුණු ගිහිල්ලා දාන්නේ තවත් කුණු ගොඩකට. ඒතර කුණු කඳු ඇති වෙනවා. මීතොටු මුල්ලේ කුණු කන්ද. ඒක ඒ දවස්වල නාය ගියා නේද දිස් මහත්තයා. ඊට පස්සේ ගිනි ගත්තා. මේ ගිනි ගන්නේ මේ කුණු ගොඩවල් ඇති වෙලා තියෙනකොට ඒකේ ශුද්ධජීවී ක්‍රියාකාරීත්වයෙන් මීතේන් CH4 කියන වායුව ඇති වෙනවා. ඒ වායුව ඇති වෙනකොට කුණු කන්ද මැද්දේ අර කුණු කන්ද පුපුරලා නාය යනවා. ඊට අමතරව ඒ කුණු කන්දෙන් එන ඒ CH4 වායුව නිසා ගිනි ගැනීම සිදු වෙනවා. ගෝලීය උණුසුමට බලපානවා. තිස්ස සර් අපි දන්නවා මේ H2S වගේ ගඳ ගහන වායු, ඒ වගේ ගොඩාක් දුර්ගන්ධ එන වායු, ඇමෝනියා ඒ වගේ වායු පිට වෙනවා. ඒවා ඇත්තටම මේ නාගරික ප්‍රදේශවල දරුවන්ට වැඩිහිටියන්ට කාටත් ශ්වසන රෝග ඇති කරන්න ප්‍රධානම බලපෑමක් වෙනවා. අපි කුණු ප්‍රතිචක්‍රීකරණය කරොත්, ඒ කුණු වලින් බලශක්තිය ගන්න පුළුවන් විදිහට කරොත්, ඒ කුණු වෙන් කළා කොම්පෝස්ට් පොර හැදුවොත්, හරි ඒ කුණු සුන්දර දෙයක් බවට පත් කරගන්න පුළුවන්. ඒ වගේම සමහර ගොඩනැගිලි වල මහ පොළොවේ වෙනත් ස්ථානවල අභිරහස් ගිනි ඇති වෙනවා. පුපුරා යාම් සිද්ධ වෙනවා. සමහරට ඕවට වායු වල සම්බන්ධකුත් ඇති නේද? ඔව්. දැන් අර සමහර වෙලාවට ගැඹුරු ලිඳකට මිනිස්සෙක් බහින්න ඉස්සෙල්ලා ඒ මිනිස්සයා කොළාත්තක් ගැට ගහලා මේ කොළාත්ත උඩ පාත කරනවා. ඒ කරන්නේ මේ එළියේ තියෙන වාතය ඇතුළට යන්න. නැත්නම් සමහර වෙලාවට ඒ ලිඳට මිනිස්සෙක් බැස්සාම ඒ තියෙන වායු නිසා ඒ මිනිස්යාව සිහිසුන් වුණාම තව කෙනෙක් බැස්සාම එයත් එතනම ඒ තත්වයටපත් වෙනවා. ඉතින් මේ වාතය කියන එක හැංගිච්ච තැන්වල ඒකම අපි කාමරයක් වුණත් ගොඩාක් කල් වහලා තියුණොත් ඒ කාමරයට එකපාරට ඇතුල් වෙන්න හොඳ නැහැ කියන්නේ අර වාතය මොන වගේ තත්වයකට දූෂණය වෙලා තියෙනවද කියන එක දන්නේ නැති හින්දා. ගොඩක් කල් වහලා තියච්ච කාමරයක් පියන් ඇරලා ටිකක් වෙලා ඉඳලා යන එක තමයි වඩාත් උචිත. ඒ වගේම හසන්ත මහත්තයා ඔය උදේම නැගිටලා නිදිමතේ තේ එක හදන්න කුස්සියට එනවනේ අපි. ඒ කුස්සියට එනකොට සමහර වෙලාවට අර ගෑස් මේ සිලින්ඩරයෙන් එන බටේ, ගෑස් කියන්නේ LP ගෑස්නේ, ඒකත් වායුවක් තමයි. ගිනි ගන්න අසුළු වායුවක්නේ. එතකොට ඒ බටේ සමහරලාට මීයක් රෑ තිස්සේ හපලා තියෙන්න පුළුවන්. එතකොට සමහර විට ඒ වගේ හේතුවක් නිසා මේ ගෑස් මේ එළියට ඇවිල්ලා කුස්සිය පුරා සමහර වෙලාවට මේ ගෑස් පිරීලා තියෙන්න පුළුවන්. වහාම ගිනි ගන්න අසුළු වායුවක්. අපි මේ ගැන හොයලා බලන්නේ නැතුව අපි සමහර වෙලාවට ස්විච් එකක් දැම්මත් ඒකෙන් ඇතිවෙන පොඩි පුළිඟුවක් නිසා මේක ගිනි අරගෙන අර ගෑස් සිලින්ඩරේ ඇතුළටත් ගිහිල්ලා ගින්දර මහා පිපිරියමකින් ලොකු විනාශයක් වෙන්න පුළුවන්. ඒ නිසා තමයි මේ ගෑස් එකට කටුක ගන්ධයක් එකතු කරලා තියෙන්නේ. එතකොට අපි ඒ ඇතුළට යනකොටම අපිට ඒ කටුක ගඳ එනවනම් ඒ කියන්නේ මේ වාතය පිරලා තියෙනවා, මේ LP ගෑස් කියන එක පිරලා තියෙනවා, මේ ගිනි ගන්නා සුළුයි. අපි වහාම කරන්න ඕනේ මේක කොතනින්ද ලීක් වෙලා තියෙන්නේ කියලා බලන්න ගිනි පෙට්ටිය එහෙම ගහලා බලන්නේ නැතුව ලීක් වෙච්ච තැන පස්සේ හොයාගන්න පුළුවන්. වහාම කරන්න ඕනේ දොර ජනෙල් සියල්ලම ඇරලා ඉවර වෙලා ඒ වායු ටික පිට වෙන්න ඇරලා තමයි මොකද්ද වෙලා තියෙන්නේ කියලා බලන්න ඕනේ. ස්විච් එක දාන එක ගිනි කූරක් පත්තු කරන එක නිසා බරපතල විනාශයක් මේ වායුව නිසා වෙන්න පුළුවන්. උසස් පෙළ විභාගයට සූදානම් වෙන දරුවන්ට ඊටා වැදගත් ජීව විද්‍යාව වෙන්න පුළුවන්, රසායන විද්‍යාව වෙන්න පුළුවන්, ප්‍රශ්න පත්‍රයේ වාතයට අදාළ ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. එහෙනම් වාත වෙන්නේ නැතුව උත්තරේ ලියන්න නම් ටෙලිවිෂන් ඉස්කෝලේ බලන්න. ඒ වගේම සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන දරුවන්ටත් ඊටා වැදගත් පාඩමක්, ඊට පහළ පන්ති වල දරුවන්ටත් පාඩම් පොතේ තියෙන පාඩමක්, සාමාන්‍ය ජනතාවට ජීවිතේට ඊටා වැදගත් පාඩමක්. වාතේ නැතුව කොහොමද
අපි තවදුරටත් කතා කරමු පාලක මැදිරිය මගින් නිකුත් කරන පණිවිඩ කීපයකින් පස්සේ. මෝල්ට් බාර්ලි යහගුණේ හා කිරිසාරය ඇතුළු වැදගත් පෝෂ්‍ය පදාර්ථ 23කින් සමන්විතයි. සිග්නල් චාකෝල් ලෙමන් දන්තාලේපය සුදුවන් දද්දපලක් ලබා දෙයි. සිරිලක සිනාසුරකේවා. ටෙලිවිෂන් ඉස්කෝලේ අද පාඩම වාතය. තිසජන්නායක මහත්තයා වාතයේ වටිනාකම දන්නේ හොඳ වාතයේ නැති තැන්වල මිනිස්සු. පහුගිය කාලේ වාර්තා වුණා මහජන චීනේ එක ප්‍රදේශයක අය වාතය ගෙන්නනවා. කියන වාත පැකට් ගේනවා අපිට රටින් කැනඩාව වගේ රටවල හොඳයි ජනගහනය නැහැ වනාන්තර තියෙනවා. ඒ වගේ රටවලින් වාතය ගෙනල්ලා චීනේ විකුණනවලු වාත පැකට්. අර පිරිසුදු ජලය ගෙනල්ලා විකුණනවා වගේ වාත පැකට් විකුණන තත්ත්වයට ලෝකේ ඇවිල්ලා. අපි එහෙම තත්ත්වයක නෑ නේද ලංකාව තවම? තවම නෑ. හැබැයි හසන්ත මහත්මයා මට මතක විදිහට මම උසස් පෙළ ශිෂ්‍යයෙක් විදිහට ඉන්න කාලෙත් බෝතල් කරපු වතුර කඩවල වල විකුණන්න තිබුණේ නැහැ. ඊට පස්සේ තමයි ඒවා ආවේ. අපිට ඕනෑම කඩේකට ගියාම වතුර එකක් දෙන්න මුදලාලි කියපුවාම දෙනවා. දැන් වතුර එකක් ඉල්ලපුවාම බෝතලේ වෙන්නවා. එතකොට දැන් මේ මම උසස් පෙළ කරන කාලෙ වෙද්දී වතුර බෝතල් කරලා විකුණන්නේ නැහැ ලංකාවේ. දැන් වතුර බෝතල් විකුණනවා. හරි අපි තව අවුරුදු 50ක් විතර ගියායින් පස්සේ ඔක්සිජන් ලික්විඩ් ඔක්සිජන් අර අපේ සර් කිව්වා වගේ ලික්විඩ් ඔක්සිජන් කියන එක හදලා විකුණන තත්යකට එයිද දන්නේ නැහැ. කියන්නේ මිනිසුන්ට දැන් 121ක් ඔක්සිජන් තියෙන්න ඕන එක දැන් අපි නාගරික ප්‍රදේශයක ගත්තොත් කොහෙන්ද ඔය ඔක්සිජන් එන්නේ? තාර පාර රත් වුනහම ඔක්සිජන් පිට වෙන්නේ නැහැ. කොන්ක්‍රීට් ගොඩනැගිලි රත් වුනහම ඔක්සිජන් පිට වෙන්නේ නැහැ. හැබැයි කර්මාන්ත ශාලා වලින් වාහනවල දුම්බට වලින් ඔක්සිජන් නෙවෙයිනේ පිට වෙන්නේ වෙන වෙන වායු වර්ග තමයි පිට වෙන්නේ. ඒ හැමෝම ඔක්සිජන් ගන්නවා. ඒ කියන්නේ කර්මාන්ත ශාලාවක දහනයට ඔක්සිජන් ගන්නවා. රත වාහනයක එන්ජිමේ දහනයට ඔක්සිජන් ගන්නවා. ඒතර අපිත් ඔක්සිජන් ගන්නවා. අනිකුත් සත්තුත් ඔක්සිජන් ගන්නවා. ඔක්සිජන් දෙන්නේ කවුද එතකොට? ඔක්සිජන් දෙන්නේ හරිත ශාක දෙනවා ඔක්සිජන්. ඊට අමතරව අපි කලිනුත් කතා කළා සාගරය. ජලය ගැන කතා කරන්නේ. මේ සාගරය ගත්තොත් මේ මුළු පෘථුවියෙන් 3න් 2ක්ම තියෙන සාගරය. සාගරයේ ඉන්න ඇල්ගාවෝ සමහරට ඇහැටවත් පේන්නේ නැති ඇල්ගාවෝ තමයි මේ පෘථුවි ගෝලයට විශාල වශයෙන් ඔක්සිජන් සපයලා දෙන්නේ. ඉතින් එතකොට අපි මෙන්න මේ ප්‍රභා සංශ්ලේෂණය කියන ක්‍රියාවලිය අතුරු ඵලයක් විදිහටනේ ඔක්සිජන් ලැබෙන්නේ. ඉතින් ඒක නිසා ප්‍රභා සංශ්ලේෂකයෝ රැකගත්තොත් තමයි අපිට හුස්ම ගන්න ඕනි කරන ප්‍රමාණයට ඔක්සිජන් තියෙන්නේ. අපි ඒ අය රැකගත්තේ නැත්නම් වායුගෝලයේ ඔක්සිජන් නැති වෙලා යනවා. නැති වෙලා ගිය දවසකට වෙන තැනක රටක වායුගෝලයෙන් ඔක්සිජන් අරගෙන ඇවිල්ලා අපිට භාවිතා කරන්න වෙයිද? අපි දන්නේ නැහැ අනාගතයේදී මොකක් වෙයිද කියලා. ඉතින් හසන්ත මහත්මයා මෙහෙමයි දැන් ඔය අපි ගත්තොත් එහෙම මේ ගහක මේ රූස්ස ගහකින් කොච්චර ඔක්සිජන් පිට වෙනවද කියලා අපිට එක පාටම කියන්න අමාරුයි. කොච්චර පත්‍රවල වර්ගඵලයක් තියෙනවද කියලා අපි දන්නේ නැහැ. විශාල වර්ගඵලයක පැතිරිලා ඇති. ඒ ගහේ කොළ එක වර්ග මීටරයක් ගත්තොත් ඒ එක වර්ග මීටරයක මේ වගේ කොළ පත්‍ර එක වර්ග මීටරයකින් දවසකට ලීටර 1.2ක් පමණ ඔක්සිජන් මුදා හරිනවා. මෙච්චර ඔක්සිජන් ප්‍රමාණයක් මුදා හරිනවා. එතකොට අපි මේකේ කොච්චර වර්ගඵලයක් තියෙයිද මේ පත්‍රවල? ඒතර ලොකු ගහක් විශාල ඔක්සිජන් ප්‍රමාණයක් පරිසරයකට දවසකට නිදහස් කරනවා. නමුත් අර සාගරයේ තියෙන ප්‍රමාණය වැඩි නිසා සාගරයෙන් නිදහස් වෙන ඔක්සිජන් ප්‍රමාණය ගොඩක් වැඩි. ඒතර දවසකට මිනිස්සෙකුට සාමාන්‍යයෙන් ලීටර් 378ක් පමණ පරිභෝජනයක් තියෙනවා ඔක්සිජන් වල. එතකොට ඒ පරිභෝජනය කරන්න තියෙන ඔක්සිජන් ටික අපිට ගන්න තියෙන්නේ මේ ප්‍රභා සංශ්ලේෂණයෙන් ලබා දෙන ඔක්සිජන් වලින්. එහෙම නැතුව අපිට වෙන ක්‍රමයක් නැහැ ස්වභාවිකව ඔක්සිජන් පරිසරයට නිදහස් කරන. ඒ නිසා අපි ප්‍රභා සංශ්ලේෂණය කරන ඇල්ගාවෝ ටික ශාක ටික රැකගත්තොත් තමයි ඒ භූමිය තුල අපිට හොඳින් හුස්ම අරගෙන ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ. එහෙම නැති වුණොත් ඔක්සිජනුත් පැකට් කරලා සමහර මේ බෝතලයක හරි මොකක් හරි දාගෙන එල්ලගෙන යන මට්ටමට පත් වෙන්න වෙයි. එතකොට ඊළඟට මම කතා කරන්න යන්නේ මේ ඔක්සිජන් මිනිසාගේ ඇඟ ඇතුළට ගියාම මොකද්ද වෙන්නේ? මොකද ඔක්සිජන් වල අවශ්‍යතාවය? ඔව් ඒකත් බලමු අපි.
මේ ඔක්සිජන් අපේ නහයෙන් ඇතුළට යන්නේ. නහයෙන් ඇතුළට ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා පෙනහැලි වලට යනවා. අපි පෙනහැලි ගැන කතා කළා. ගර්තවල ව්‍යුහය ඔක්සිජන් මාරු වෙන ඒවා කතා කරා. නමුත් මම දල වශයෙන් නැවතත් කතා කරන්නම් මේ පෙනහැලි ගත්තොත් මෙහෙම මේ පෙනහැලි වල මිනිසාගේ පෙනහැලි වල මේ පෙනහැලි වල තියෙනවා චූටි චූටි ව්‍යුහ ගර්ත මිලියන ගාණක්. මේ ඔක්සිජන් මෙහෙම ගිහිල්ලා මේ ගර්තයට යනකම් ගියාම ඒ ගර්තයේ වටේට තියෙනවා රුධිර කේශනාලිකා මෙහෙම. මම ඒක වෙනම ඇඳලා පෙන්නන්නම් මෙහෙම. මේ විදිහට ගර්තයේ තියෙනවා නම් මේ තියෙන්නේ ගර්තය නම් පෙනහැල්ල ඇතුලේ තියෙන චූටි ව්‍යුහ මේක වටේට යනවා රුධිර කේශනාලිකා මෙහෙම. මේ විදිහට දැන් මෙතෙන්ට ආපු ඔක්සිජන් වායුගෝලෙන් ඔමගල ආශ්වාසය ගත්තාම මෙතෙන්ට ආපු ඔක්සිජන් මෙහෙම ගිහිල්ලා රුධිරයට යනවා. රුධිරයට ගිහිල්ලා රුධිරයේ තියෙනවා රතු රුධිරාණු. ඒ රතු රුධිරාණු ඇතුලේ තියෙනවා හීමොග්ලෝබින් කියලා වර්ණකයක්. ඒ හීමොග්ලෝබින් වර්ණකයේ සමග ඔක්සිජන් බැඳෙනවා, බැඳිලා හදනවා ඔක්සි හීමොග්ලෝබින් කියලා සංයෝගයක්. ඊට පස්සේ ඒ ඔක්සි හීමොග්ලෝබින් කියන එක අපේ ඇඟේ හැම තැනම දේහ පටක වලට පැතිරිලා ගියාම ඒකෙන් තමයි අපේ සෛල හැම එකටම ඔක්සිජන් දෙන්නේ. එතකොට මෙහෙම සෛලයක් ගත්තොත් අපේ ඇඟේ තියෙන මේ හැම සෛලයකටම ජීවත් වෙන්න ඔක්සිජන් ඕනි. පණ තියෙන හැම සෛලයකටම ජීවත් වෙන්න ඔක්සිජන් ඕනි. ඕකෙන් නියුරෝන සෛල අපේ මොලේ තියෙන නියුරෝන සෛල වලට අඛණ්ඩව ඔක්සිජන් සපයන්න ඕනි. මොකද ඒකෙන් තමයි අනිත් දේවලුත් පාලනය කරන්නේ. ඉතින් විනාඩි 5ක් වගේ කාලයකට ඔක්සිජන් නැති වෙලා ගියොත් නියුරෝන සෛල මැරුණොත් ඒවා නැවත හැදෙන්නේ නැහැ. ඒ නිසා අපි අවශ්‍යතා දූරාවලියකට ගත්තොත් අපිට වතුර නැතුව යම් වෙලාවක් ඉන්න පුළුවන්. ආහාර නැතුව ඊටත් වඩා වැඩි වෙලාවක් ඉන්න පුළුවන්. ඇඳුම් පැළඳුම් නැතුව සෑහෙන වෙලාවක් ඉන්න පුළුවන්. නමුත් ඔක්සිජන් නැතුව විනාඩි 5කට වඩා අපිට ජීවත් වෙන්න හම්බ වෙන්නේ නැහැ. ඒ අනුව මිනිසුන්ට සත්තුන්ට ජීවත් වෙන්න අවශ්‍ය කරන මූලිකම අවශ්‍යතාවය ඊළඟ විනාඩි 5 ඔබට ජීවත් වෙන්න අවශ්‍ය කරන්නේ මොනවද කියලා ඇහුවොත් ඔක්සිජන් වාතය තමයි ඊළඟ විනාඩි 5 නොමැරී ජීවත් වෙන්න ඕනි වෙන්නේ. මූලිකම අවශ්‍යතාවයක් ඒක. එතකොට අපිට තේරෙනවා වාතය කියන එක කොච්චර වටිනවද කියලා. ඒක නැති වුණොත් ජීවිතේත් වාතයක් වෙනවා. ඉතින් මේ ඔක්සිජන් මොකටද කියලා ඇහුවොත් මේ සෛලවලට එක පැත්තකින් මේ සෛලවලට ග්ලූකෝස් දෙනවා. රුධිරයෙන් ග්ලූකෝස් දෙනවා. C6යි H12යි O6 ග්ලූකෝස් දෙනවා. තව පැත්තකින් ඔක්සිජන් දෙනවා. දුන්නාම මේක දහනය කරනවා නැත්නම් බිඳ හෙලනවා මේ සෛලය ඇතුලේ. අපි ඒකට කියන්නේ සෛලීය ශ්වසනය කියලා. සෛලීය ශ්වසනයේදී මේ තියෙන ග්ලූකෝස් මේ ඔක්සිජන් සමග එකතු කරලා බිඳ හෙලලා කාබන් ඩයොක්සයිඩ් සහ ජලය බවට පත් කරන අතර ඒකේ ප්‍රතිඵලයක් විදිහට එනර්ජි. ඒ කියන්නේ මොකද්ද? ශක්තිය නිදහස් කරනවා. එතකොට අර අපේ ඇඟේ තියෙන හැම සෛලයක්ම වැඩ කරන්න ඒකට එනර්ජි ඕනි, ශක්තිය ඕනි. ශක්තිය දෙන්න නම් මේ ග්ලූකෝස් ඔක්සිජන් සමග එකතු කරලා ඔක්සිකරණය කරලා කාබන් ඩයොක්සයිඩ් සහ ජලය බවට පත් කරන්න ඕනි. බැරි වෙලා හරි ඔක්සිජන් නැති වුණොතින් ග්ලූකෝස් ඔක්සිකරණය කරලා බිඳ හෙලන්න බැරුව යනවා. එතකොට ශක්තිය නිපදවා ගන්න බැරි වෙලා ගියොත් අපේ සෛල වලට ශක්තිය නිපදවා ගන්න බැරි වුණොත් අපි මැරිලා යනවා. එතකොට තේරෙනවා ඇති ඔබට ඔක්සිජන් ජීවිතයට කොයිතරම් බලපානවද කියලා. ප්‍රසන්න බද්දවිතාන මහත්තයා මහජන චීන සමූහාණ්ඩුව කියලා කියන්නේ ලෝකේ ශීඝ්‍රතම ආර්ථික වර්ධන වේගයක් සහිත රටවල් වලින් ප්‍රධානතම ප්‍රමුඛතම රටක්. මහජන චීන සමූහාණ්ඩුවේ ජනාධිපතිවරයා සී ජින්පින් මහත්තයා කියනවා එක් අවස්ථාවක අපේ රටට සතුටු වෙන්න පුළුවන්. ආර්ථික වර්ධන වේගය හොඳයි. නිෂ්පාදන ධාරිතාවය ඉහළ නංවලා තියෙනවා. අපි ඒ අතින් දියුණු වෙලා තියෙනවා. කර්මාන්ත දියුණුවක් තියෙනවා. හැබැයි අපි නැති කරගත්ත දේවල් ටිකකුත් තියෙනවායි කියලා. බලන්න පිරිසුදු වායුගෝලය නැතුව, පිරිසුදු ජලය නැතුව ලබා ගන්න ආර්ථික සංවර්ධනය මොකටද කියන ප්‍රශ්නේ තමයි ව්‍යංගාර්ථයෙන් හැංගිලා තියෙන්නේ. කර්මාන්ත දියුණුවත් එක්ක වායුගෝලයේ දූෂණය වෙලා බෙයිජිං අහස අන්ධකාරයි, ෂංහයි අහස අන්ධකාරයි. ඉන්දියාවෙත් ඒ තත්ත්වය තියෙනවා. ඔව්, වායුගෝලය දූෂණය වීම පිළිබඳව හසන්ත මහත්තයා දෙවන ලෝක සංග්‍රාම කාලේ එංගලන්තේ
ඒගොල්ලෝ ආර්ථික වශයෙන් රට ගොඩක් වැටුණා. 1952 වගේ අවුරුද්දක. ඒතර ඒගොල්ලෝ තීරණය කරා ඒගොල්ලන්ගේ රටට ආදායම ගන්න ඒගොල්ලන්ගේ තියෙන ගල් අඟුරු හොඳ ගල් අඟුරු පිට රටවලට විකුණන්නත් ඒගොල්ලන්ගේ රටට සල්ෆර් ප්‍රතිශතය වැඩි බාල තත්ත්වයේ තියෙන ගල් අඟුරු ප්‍රයෝජනයට ගන්නත්. එහෙම තීරණය කළා ඒගොල්ලෝ ආර්ථිකය නගා ගන්න හිතුවහම ඒ රට අධික ලෙස කාර්මීකරණය වෙලා තිබුණ ඒ කාලේ වෙනකොට අධික ලෙස සල්ෆර් සහිත ගල් අඟුරු පාවිච්චි කිරීම නිසා එංගලන්තේ ලන්ඩන් වල ඒ ප්‍රදේශවල මිනිස්සුන්ට විශාල වශයෙන් බලපෑම් ඇතිවන ලොකු දුමාරයක් ආවා. මිනිස්සු 12000ක් විතර මිය ගියා කියලා වාර්තා වෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ මේ වාතයේ වටිනාකම පරිසරයේ වටිනාකම අවබෝධ කරගන්න ගත්තා. 1956 වගේ අවුරුදු වෙනකොට ඒගොල්ලෝ තේරුම් ගත්තා මේ වාතය සුරකින්න තත්වයක් වහම ඇති කළ යුතුයි කියලා. අපි දන්නවා යුරෝපා රටවල් වල වාහන නිෂ්පාදනය වෙනවා. ඒ වාහන වලින් ඇතිවෙන දුම කර්මාන්ත වලින් හැරුණුකොට වාහන අධික ලෙස භාවිතා වෙන හින්දා මේ වාහන වලින් තමයි විශාල වශයෙන් දුම් ඇති වෙන්නේ. මේ වාහන වලින් ඇතිවෙන දුම සම්බන්ධයෙන් ඊට පස්සේ ඒගොල්ලෝ තීරණ ගත්තා මේ වාහනවල දුම් පාලනය කරන්න. වාහනයක එන්ජිමකින් ප්‍රධාන වශයෙන් ඒ අපවහන නලය සයිලන්සර් බටය ඔස්සේ විශේෂයෙන්ම නයිට්‍රජන් වල ඔක්සයිඩ් NOx කියලා දක්වනවා. ඒක ඒකම කාබන් මොනොක්සයිඩ් නොදැවුණු හයිඩ්‍රෝකාබන්. දැන් අපි පුංචි කාලේ පෙට්‍රල් වාහනයක් ගියාම පොඩක් හුස්ම උඩ රදිනවා අර පෙට්‍රල් සුවඳ විඳින්න. ඒ කියන්නේ නොදැවුණු හයිඩ්‍රෝකාබන් ඒ වගේ විවිධ සංඝටක SO2 මේ වගේවා පිට වෙනවා. එතකොට ඒ රටවල් වල විද්‍යාඥයන්ට තේරුණා මේවා තමයි ඒගොල්ලෝ පරිසරයට මහ විපත් කරන්න කියලා. ඒ නිසා මේ ලෝකයේ 1950 ගණන් වල ඉඳලා ඉදිරියට එනකොට ඒගොල්ලෝ යම් යම් සම්මුතීන් වලට ආවා. ඒ යූරෝ 1 යූරෝ 2 ඒ විදිහට මේ ඉන්ධනවල තියෙන ප්‍රමිතීන් දැන් යූරෝ 6 දක්වා දියුණු කරලා තියෙනවා. එතකොට මේ යූරෝ 4 කියන එක තමයි ලංකාවේ අපි දැනට පාවිච්චි කරන්නේ. මම ඒකෙන් අදහස් කරන්නේ මොකක්ද කියලා කියන්නම්. මේ වාහන වලින් එන නයිට්‍රජන් වල ඔක්සයිඩ් ඒ වගේම මේ වාහන වලින් එන සල්ෆර් වල ඔක්සයිඩ් පරිසරයට ආවම මහ විපත් කීපයක් සිදු කරනවා. ඒන් එකක් තමයි අම්ල වැසි. අම්ල වැසි ඇති කරනවා. ඒ වගේම ගෝලීය උණුසුම ඇති කරනවා. ගෝලීය උණුසුම අපි ලෝකේ විවිධ රටවල් වල පහුගිය සති කීපය තුල දැක්කා. අධික වර්ෂාපතන ඇති වෙලා ඒ ගෝලීය උණුසුමේ ප්‍රතිඵල එනවා. ඒ වගේම තව ප්‍රකාශ රසායනික දූමිකා ඇති වෙනවා. එතකොට ඔන්න ඔය වගේ පරිසර විපත් වලින් විශාල මනුෂ්‍යයන්ට හානි වෙනවා. හරි ඒ හානි මොනවද කියලාත් අපි ඊළඟට තිස්සස ඔයගලන්ට කියා දෙවි. මෙන්න මේ ඇතිවන බලපෑම් අවම කරගන්න මේ විද්‍යාඥයෝ වැදගත් මෙහෙයක් කරා. ඒකෙදී ඉන්ධන පාවිච්චි කරනකොට ඉන්ධන පිරිසුදු කළා ඒකේ තියෙන සල්ෆර් පර්සන්ටේජ් එක අඩු කරන්න කල්පනා කරා. එතකොට මේ නයිට්‍රජන් වල ඩයොක්සයිඩ් නයිට්‍රජන් ඔක්සයිඩ් කොහොමද වාතයට මේ සයිලන්සර් එකට මෙහෙම එන්නේ කියලා බලන්න. දැන් අපි මේ එන්ජිමේ ඉන්ධන ද්‍රව ඉන්ධන දාලා ඒක දහනය කරනවා. ඒ දහනය කරනකොට මේකට වාතය ඇදලා ගන්නවා. මේ වාතය ඇදලා ගන්න මොකටද එන්ජිමට? ඔක්සිජන් ගන්න. ඔක්සිජන්ව වෙන් කරලා එන්ජිමට ගන්න බෑ. ඒ එක්කම අර අනිකුත් වායුත් මේකට ඇතුල් වෙනවා එන්ජිමට. මේ එන්ජිමේ ඇති වෙන ඉහළ පීඩන
ඉහළ උෂ්ණත්ව නිසා මෙතනින් ඒව දහනය වෙලා නයිට්‍රජන් ඔක්සයිඩ්, කාබන් මොනොක්සයිඩ්, කාබන් ඩයොක්සයිඩ්, දහනය වුන් නැති හයිඩ්‍රෝකාබන්, SO2 යන ආදිය පිට වෙනවා. ඒතර විද්‍යාඥයෝ මේ අහන් ඉන්න පුංචි දරුවොත් මේ වලට මනස යොමු කරන්න. ලෝකේ තව ගොඩාක් සොයා ගැනීම කරන්න ඔබට බාරයි. මේ විද්‍යාඥයෝ මෙන්න මේ දුම්බටේට සම්බන්ධ කරා විශේෂිත උපකරණ කොටසක්. ඒ උපකරණ කොටස පොඩි ගැජට් එකක් එතනට හයි කරා. මේකේ ප්ලැටිනම්, රෝඩියම්, කොපර් ඔක්සයිඩ්, ක්‍රෝමියම් ඔක්සයිඩ් ඒ වගේ විවිධ ද්‍රව්‍ය අන්තර්ගතයි. මේ වායු ටික මේකෙන් එනකොට එන්ජිමින් වායු ටික එනකොට මෙන්න මේ තියෙන කොටසට කියනවා උත්ප්‍රේරක පරිවර්තකයක් කියලා. පරිවර්තකයක් කියන්නේ යම්කිසි දෙයක් තව එකක් බවට පත් කරන දෙයක්. එතකොට ඒ බ්‍රිතාන්‍ය ආශ්‍රිත යුරෝපා රටවල් වල නීතියක් වශයෙන් ගෙනාවා මෙන්න මේ උත්ප්‍රේරක පරිවර්තක සියලු වාහනවලට සවි කරන්න ඕනේ කියලා. ඒ උත්ප්‍රේරක පරිවර්තක සවි කරාම මේන NO වායුව මේ විදිහට පිට වෙන්නේ නැහැ. ඒක පරිවර්තනය වෙනවා N2 වායුව බවට. NO වායුව නතර වෙලා NO වායුව පිට වෙන්නේ නැතුව මෙතනින් පරිසරයට හානියක් නැති N2 පිට වෙනවා. කාබන් මොනොක්සයිඩ් පිටවීම නතර වෙනවා. හයිඩ්‍රෝකාබන් දහනය වෙන්නේ නැතුව පරිසරයට එන එක නතර වෙනවා. අන්න එහෙම කරලා මේ අපි පාවිච්චි කරන එන්ජිමෙන්ම එන වාතය, එන වායු ටික පරිසර දූෂණය අඩු තත්වයකට පත් කළා එන්ජිමෙන් එළියට දෙන්න කියලා යුරෝපා රටවල් වල නීතියක් ගෙනාවා. ඒ ගේනකොට ජපානෙත් ඒ තත්වයටම එකඟ වුණා. එතකොට ඔන්න ඔය විදිහට පරිසරයේ තියෙන හානිය, පරිසරයට ඇති වෙන හානිය ඒගොල්ලෝ අවම කරා. ඒගොල්ලෝ 1952 විඳපු ඒ ඊටාම ප්‍රබල පරිසර හානිය නිසා තමයි ඒගොල්ලෝ දිගින් දිගටම මේ යූරෝ තත්වය, යූරෝ ස්ටෑන්ඩඩ් ඇති කළා. යූරෝ 6 වෙනකන් දැන් ඩීසල්, පෙට්‍රල් ඒවැ තත්වය දියුණු කරලා තියෙන්නේ. දැන් ඒතර අලුතෙන් එන ඒ යුරෝපයේ පාවිච්චි කරන නැත්නම් අපි ශ්‍රී ලංකාවටත් ඒ රටවල් වලින් ගේන වාහනවල මේ උත්ප්‍රේරක පරිවර්තකයේ නිසා හුඟක් වෙලාවට මේ පරිසර දූෂක පරිසරයට එන එක හුඟක් දුරට පාලනය වෙනවා. ඊට අමතරව ඊට පසුව තවත් මේ පද්ධතියටම තවත් වෙනම කෑන්නේක ඇඩ්බ්ලූ කියලා සංයෝගයක් එකතු කරා මේ දහන ක්‍රියාව උත්ප්‍රේරක පරිවර්තකයේ ක්‍රියාව සාර්ථක වෙන්න. මේ ඇඩ්බ්ලූ කියන එකේ තියෙන්නේ ජලය සහ ඇමෝනියා. මේක ශ්‍රී ලංකාවේ නම් හරි මිලයි. ඇයි අපිට වැඩිය මේව පාවිච්චි වෙන්නේ නැති හින්දා. නමුත් ඒ රටවල් වල මේක හරි ලාභදායී දෙයක්. මේ ඇඩ්බ්ලූ කියන එක ආවට පස්සේ වෙන්නේ මේ ඇමෝනියා එක්ක මේ NO එක ක්‍රියා කළා ඒ දෙන්නගේ නයිට්‍රජන් ගෙන දීම ඉක්මන් වෙන එක. ඔන්න ඔය විදිහට හරි ඒ යුරෝපීය වාහනවල ඒ උත්ප්‍රේරක පරිවර්තකය හයි කළා. පරිසර දූෂණය අවම කරගත්තා. ඊට පස්සේ ජපන් වාහනවලටත් ඒවා ආවා. ඊට පස්සේ ඒ රටවල් වල විද්‍යාඥයෝ උත්සුක වෙන්න ගත්තා විවිධ විකල්ප බල ශක්ති. කරන්ට් එකෙන් දුවන වාහන. ඊට පස්සේ හයිඩ්‍රජන් වලින් දුවන වාහන. බැටරි වලින් දුවන වාහන. ඒ නිසා ඒකේ ඒ රටවල් වාහන නිෂ්පාදනය කරනකොට ඒගොල්ලන්ට අනිවාර්යෙන් අනුමැතියක් ගන්න වුණා අපි නිෂ්පාදනය කරන වාහන වලින් මෙන්න මෙච්චර ප්‍රතිශතයක් පරිසර හිතකාමී වාහන. ඒ නිසා තමයි හයිබ්‍රිඩ් වාහන ලෝකෙට එන්න ගත්තේ. ශ්‍රී ලංකාවෙත් පහුගිය වකවානුවක තියුණ හයිබ්‍රිඩ් වාහන ගොඩාක් සීක්‍රෙන් වැඩි වුණා. එතකොට කොළඹ පරිසර දූෂණ තත්ත්වය ලංකාවේ මරදාන ප්‍රදේශයේ මහනුවර ප්‍රදේශයේ අධික ලෙස පරිසර දූෂණය වෙලා තිච්ච තත්ත්වය පොඩ පහළට ආවා. ඊට පස්සේ අර ඉන්දියන් වාහන නැවතත් වැඩි වෙන්න ප්‍රචලිත වෙන්න ගත්තට පස්සේ හරි ආයි පරිසර දූෂණ තත්ත්වය ලංකාවේ ඉහළට ආවා. මේ
පරිසර දූෂණය පාලනය කරන්න වෙන්නේ හරි ඒ රටවල් වලින් ගන්න ක්‍රියාමාර්ගත් එක්ක. හයිබ්‍රිඩ් වාහන පාවිච්චිය වැඩි වුණොත් පරිසරයට එකතු වෙන දූෂක ප්‍රමාණය අඩු වෙනවා. ලෝකයා අන්න ඒ විදිහට අලුත් වෙවි යන්න ගත්තා. එතකොට පරිසර කළමනාකරණය සඳහා මෙන්න මේ විදිහට ලෝකෙට විවිධ ආදර්ශ විවිධ රටවල් වලින් දුන්නාම ඒව සම්මුතීන් කරගෙන ඉස්සරහට යන එක තමයි වෙන්නේ. නමුත් මේ උත්ප්‍රේරක පරිවර්තකයට SO2 අයින් කරන්න බෑ. ඒ නිසා ඒක අයින් කරන්නේ අර යූරෝ ස්ටෑන්ඩඩ් එක අනුව හරි සල්ෆර් පර්සන්ටේජ් එක අඩු කරපු ඉන්ධන හරි අපිට එවන එක. අපි ඒකෙදි තාම ඉන්නේ 4 වෙනි ස්ථානයේ. ඒකත් සතුටක්. නමුත් නැව්වලට වෙනම ඔය උපකරණ වලට දානකොට ඒ සල්ෆර් පර්සන්ටේජ් එක වැඩි ඉන්ධන දාන හින්දා ලාභදායී ඉන්ධන ඒවා පිරිසුදු කරලා තියෙන අඩු වෙන නිසා ඒවෙන් සල්ෆර් ඩයොක්සයිඩ් එනවා. හරි. එහෙමනම් ඔන්න දැන් ওই ඉන්ධන පැත්ත ගැන හරි. මම ඊළඟට මේ අපිට කතා කරන්න තියෙන පරිසරය වාතය ගැන කතා කරනකොට ප්‍රධාන කාරණා 4ක් අපිට කතා කරන්න තියෙනවා. ජීව විද්‍යාවටත් රසායන විද්‍යාවටත් ඒ දේවල් එක විදිහට තියෙනවා. අපි ඊළඟට මේ අම්ලවැසි ගැන ගෝලීය උණුසුම කියන්නේ මොකක්ද? ප්‍රකාශ රසායනික දූමිකා කියන්නේ මොකක්ද? O3 ස්තරය කියන්නේ මොකක්ද? ඒවා හානි වුණොත් කොහොමද ඇතිවන බලපෑම? ඒ පිළිබඳව තිස්සරුත් මාත් පැහැදිලි කරලා දෙනවා. දැන් අපි තිස්ස මුලින් කොයිකෙන් පටන් ගත්තොත් හොඳයිද? ගෝලීය උණුසුමෙන් පටන් ගමු නේද ටිකක්. ඔව් තිස්ස රසයි ගෝලීය උණුසුමෙන් පටන් ගන්න. මම දන්නවා මොකද ඒකේ හරිතාගාරාචරණයේ තියෙනවනේ. ඒ නිසා ගෝලීය උණුසුම කියන එකෙන් අපි පටන් ගන්නවා. එතකොට මම ගෝලීය උණුසුම මුල පුරලා දෙනවා. හරි රසායන විද්‍යාවෙන්. ජීව විද්‍යාවෙන් ඒකෙන් එන ලෙඩ රෝග ගැන කතා කරනවා. ඔබටත් මටත් උපදින්න ඉන්න දරුවන්ටත් මේ පාඩම වැදගත් වෙනවා. ඒ නිසා අපි කවුරුත් පරිසරයේ සුරකින්න මේ අද දිනේ පාඩම යහපත් විදිහට තමන්ගේ බුද්ධියට අරගෙන අල්ප මාත්‍රයකින් හරි ඔබ ඒකට දායක වෙන්න. ගෝලීය උණුසුම අපිට උණුසුම ජීවත් වෙන්න අත්‍යවශ්‍යයි. උණුසුම නැත්නම් අපි මිය යදෙනවා. එක එක කාලෙට එක එක උණුසුම්. අම්මගේ උණුසුම පුංචි කාලේ. ටිකක් ලොකු වෙනකොට තරුණ වියට වෙනකොට වෙන උණුසුමක්. හැබැයි මිනිස්සු පොදුවේ ජීවත් වෙන්න ගෝලීය උණුසුම. හඳ සීතලයි. හඳේ කවුරුත් නැහැ. එහෙ සීතලයි. ඍණ 15ක් වගේ උෂ්ණත්වය. අපේ පොළොවේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් 15ක් විතර. පොදුවේ උෂ්ණත්වය. ඒතර ලංකාවේ අපි කියාවි කොහෙද සෙන්ටිග්‍රේඩ් 15ක් මෙහි කියලා. නෑ. මේ අපි කියන්නේ ලෝකෙටම පොදු උෂ්ණත්වය. මේ උෂ්ණත්වය ලෝකේ පොදුවේ තියෙන හින්දා තමයි ජීවය පවතින්නේ. මේ ජීවය පවතින්න අපිට අවශ්‍ය වෙනවා මේ ලෝකේ උණුසුම් කරන ක්‍රියාවලියක්. අපිට මේ ගෝලීය උණුසුම ඇති කරගන්න කරන්ට් එක දෙන්නේ මේ ඈත ඉන්න හිරු. මේ ඈත ඉන්න හිරු එයාගෙන් ශක්තිය අපිට දෙනවා. මේ ශක්තිය විවිධ ක්‍රමවලට එනවා. ඒවා අපි කියනවා විද්‍යුත් චුම්බක කිරණ කියලා. කාටවත් අවනත වෙන්නේ නැහැ මේගොල්ලෝ. කඩාගෙන බිඳගෙන එනවා. එහෙම එන කිරණයක් එකක් තමයි UV කිරණ. ටිකක් ශක්තිමත් අනතුරු කරනවා. තව එකක් තමයි ඔබටත් මටත් පේන විසිබල් දෘශ්‍ය කිරණ. එයා නාවොත් අපිට පහට පේන්නේ නැහැ. අපිට කාවත් මේ ලෝකෙ පේන්නේ නැහැ. හිරු මේ දෘශ්‍ය කිරණ දුන්නේ නැත්නම්. තව එකක් තමයි ශක්තියෙන් ටිකක් අඩු වෙච්ච IR කිරණ.
මේ දෙපැත්තේ ශක්තිය වැඩි තව ඒවා තියෙනවා. මේ පැත්තට ශක්තිය අඩු තව ඒවා තියෙනවා. මේ ශක්තිය අඩු ඒවෙන් තමයි රූපවාහිනිය ඔබට පෙනෙන. ශබ්දය හෙන ඒ තරංග ඒවා ඉන්නේ. මේ පැත්තෙන් තමයි කැන්සර් වලට පිළිකා වලට ඖෂධ කරන්න, ඒ කියන්නේ පිළිකා මර්ධනය කරන්න ගන්න විවිධ කිරණ වර්ග, X කිරණ, ඒ වගේ දේවල් මේ පැත්තෙන් එන්නේ. දැන් මේ හිරුගෙනුත් ඔය කිරණ එනවා. ඔය කිරණ එනකොට මේකේ මේ ලෝකේ හරි පුදුමයි, විශ්මිතයි. එන මදාවිම කිරණ ටික, දරුණු කිරණ ටික මෙතන නතර කරනවා. පොඩ්ඩක් අර පූසෙකට මීයක් හම්බුනාම අතින් පයින් ගහලා පොඩ්ඩක් නතර කරගන්න. ඒ වගේ එන අර UV කිරණ ටිකක් මෙහි නතර කරගන්නවා. දෘශ්‍ය කිරණ මෙහෙට එනවා. IR කිරණත් මෙහෙට එනවා. ඒ ඇවිල්ලා ඒගොල්ලෝ පොළොවටත් වැඩක් කරලා ආපහු කොටසක් UV කිරණ වලුත් ටිකක් මෙහෙට එනවා. මේ කිරණ වලින් කොටසක් එළියට යන්න හදනවා. එළියට යන්න හදනකොට මේ අපේ පරිසරයේ ඉන්න ජල වාෂ්ප, ඒ වගේම කාබන් ඩයොක්සයිඩ්, ඒව මගින් ඒ කිරණ අල්ල ගන්නවා. මේක හරිම සුන්දරයි. දැන් මම කාබන් ඩයොක්සයිඩ් නම් මට කිරණය ආවට පස්සේ, වැදුනට පස්සේ කාබන් ඩයොක්සයිඩ් අණුව මෙහෙමයි. මේ කාබන් ඩයොක්සයිඩ් අණුවේ මේ බන්ධන ශක්තිය අරගෙන මෙහෙට අදිනවා, මෙහෙට අදිනවා, ටිකක් දික් කරනවා, සංකෝචනය කරනවා. එහෙම කළේ ශක්තිය රඳව ගන්නවා. රඳවගෙන ටිකක් වෙලා එහෙම රඳවගත්තට පස්සේ එයාට හිතෙනවා මට දැන් ඇති, මං හිටපු විදිහට යනවා කියලා. එහෙම වෙනකොට එයාගේ ශක්තිය එළියට යනවා. මෙන්න මේ ශක්තිය නැවත පොළොව පැත්තටම ආයි එනවා. එතකොට පොළොව අර හිතනවට වඩා රත් වීමක් වෙනවා. ඒක ජීවයට ඔන්න හොඳ තත්වයක් ඇති වුණා වෙනවා. නමුත් මිනිසා මොකද කරන්නේ? ඇති වෙනකන් කාබන් ඩයොක්සයිඩ් පිට කරනවා. කොහොමද? ඉන්ධන දහනයෙන්, බල ශක්තිය නිසා. ඊට පස්සේ මිනිසා මොකද කරන්නේ? තමන්ගේ සැප සම්පත් වෙනුවෙන් තව දේවල් කරනවා. ඒ කළා පරිසරයට හරි විවිධ දේවල්, කාබන් ඩයොක්සයිඩ්, CFC, හරි මේකේ සංඝටක තියෙන, අපි වෙනම ඒක කතා කරනවා. ඊට පස්සේ CH4, හරි ඒ වගේම N2O, ඔය වගේ වායු. N2O එනවා කෘෂි කර්මාන්තයෙන්. CH4 එනවා සතුන් මගිනුත් එනවා. මේ සත්ව ගොවිපළ වලින් එනවා. CFCs අපි ඒක වෙනම කියනවා කාබන් ඩයොක්සයිඩ් ඔම් පරිසරයට එකතු කරනවා. ඒ එකතුනෙන් පස්සේ මේ කිරණ, මේ යන්න ගිය කිරණ නවත්තගෙන පොළොවට එවලා පොළොව රත් කරනවා, පරිසරය රත් කරනවා. පරිසරය රත් කරාම ඒක අපිට උහුල ගන්න බැරි වෙනවා. අන්න එතකොට මේ පරිසරයේ තියෙන සාමාන්‍ය තුල්‍ය භාවය නැති වෙලා මේ පරිසරය මොකද කරන්නේ? එයා පොඩ්ඩක් ප්‍රචණ්ඩ විදිහට හැසිරෙන්න ගන්නවා. ප්‍රචණ්ඩ විදිහට හැසිරෙන්න ගන්නවා. හරි, එතනින් එහාට තිස්ස සර්ට බාරයි ඔන්න මොනවද වෙන්නේ හානි කරන ටික කියලා පැහැදිලි කරලා දෙන්න. හැබැයි ඒ ටික තිස්ස ජනනායක මහත්තයාට කතා කරන්න වෙන්නේ ඊළඟ වැඩසටහනෙන් තමයි. අපිට වාතේ තත්ත්වය තදටම බලපානවා නේද තිස්ස ජනනායක මහත්තයා? අනිවාර්යෙන්ම. ඒ කියන්නේ අර අපේ බද්ධිතාංශ මතු කරානේ ප්‍රධාන වශයෙන් මේ මිනිසාගේ ක්‍රියාකාරීත්වය නිසා වායුගෝලීය දූෂණය වෙනවා කියලා. ඒතර ඒ දූෂණය වීම නිසා ඇතිවන ප්‍රතිඵල ප්‍රධාන වශයෙන් ගෝලීය. ගෝලීය කියන්නේ මුළු ලෝකෙටම දැන් ඒකට ඒ වායු නිදහස් කරන්න මම සම්බන්ධ වෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් සියලු දෙනාටම බලපෑම එනවා. ඒ ගෝලීය ප්‍රශ්න හතරක් ඇති වෙන්න පුළුවන්. හොඳයි. ඊළඟ ටෙලිවිෂන් ඉස්කෝලේ වැඩසටහනෙන් අපි ඒ ටික කතා කරමු. ආයිබෝවන්. අයිබෝවන්.